තුපුදේ 6 ශ්‍රේණිය දෙවෙනි වාරයේ භාග පාඩම ආරම්භ කරලා අපි මේ වෙනකොට කොටස් කීපයක් සාකච්ඡා කරා. අවසානයේ අපි සාකච්ඡා කරේ තුල්‍ය භාග සම්බන්ධයෙන්. හොඳයි. අදත් අපි භාග පාඩමේ තවත් කොටසක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. හොඳයි පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ භාග සංසන්දනය සම්බන්ධයෙන්. මේ යටතේ අපි මුලින්ම කතා කරනවා ලවය සමාන භාග දෙකක් සංසන්දනය කරන්නේ කොහොමද කියන කාරණේ. බලන්න පුතේ මම එක සමාන ඍජු කෝණාශ්‍ර දෙකක් මේ ඇඳලා තියෙන්නේ. පළවෙනි ඍජු කෝණාශ්‍රය සමාන කොටස් පහකට බෙදලා එයින් කොටස් දෙකක් අඳුර කරලා තියෙනවා. දෙවෙනි ඍජු කෝණාශ්‍රය සමාන කොටස් තුනකට බෙදලා ඒකිනුත් කොටස් දෙකක් අඳුර කරලා තියෙනවා. පළවෙනි ඍජු කෝණාශ්‍රයේ අඳුර කරපු ප්‍රමාණය භාගයක් විදිහට ලියන්න දුරකතරට මතක ඇති සමාන කොටස් පහකට බෙදලා කොටස් දෙකක් අඳුර කරලා තියෙන්නේ. එහෙනම් අඳුර කරපු ප්‍රමාණය මට ලියන්න පුළුවන් 5න් 2යි කියලා. ඒ වගේම දෙවෙනි ඍජු කෝණාශ්‍රය අඳුර කරපු ප්‍රමාණය ලියන්න පුළුවන් 3න් 2යි කියලා. දුරකතරට පේනවා ඇති මේ ඍජු කෝණාශ්‍ර දෙකෙන් වැඩි කොටසක් අඳුර වෙලා තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් අඳුර වෙලා තියෙන්නේ දෙවෙනි රූප සටහනේ බව. එහෙනම් අපිට පැහැදිලි 3න් 2 කියන භාග සංඛ්‍යාව 5න් 2 කියන භාග සංඛ්‍යාවට වඩා වැඩි බව, විශාල බව. එතකොට මම මේ යදු ලකුණ තුලකුතරන් මේ ඉස්සෙල්ලා හඳුනගෙන තියෙනවා. මේවට අපි කියනවා අසමානතා ලකුණු කියලා. 3න් 2 කියන භාග සංඛ්‍යාව 5න් 2 කියන භාග සංඛ්‍යාවට වැඩි බව තමයි මේ දක්වලා තියෙන්නේ. හොඳයි. අපි මේ කාරණය තවත් රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරගමු. බලන්න පුතේ මේ රූප සටහන් දෙකක් එක සමාන රූප සටහන් දෙකක් මේ වෘත්තය සමාන කොටස් 8කට බෙදලා එයින් කොටස් 3ක් පාට කරලා තියෙනවා. මේ ඒ හා සමානම වෘත්තයක් සමාන කොටස් 4කට බෙදලා කොටස් 3ක් පාට කරලා තියෙනවා. මේ වෘත්තේ පාට කරපු කොටස මට භාගයක් විදිහට ලියන්න පුළුවන් 8න් 3යි කියන. ඒ වගේම මේ රූපේ පාට කරපු කොටස ලියන්න පුළුවන් 4න් 3යි කියන. තුලපුතාලට පේනවා ඇති වැඩි ප්‍රමාණයක් අඳුරලා තියෙන්නේ මේ රූප සටහනේ බව. එහෙනම් අපිට කියන්න පුළුවන් 4න් 3 කියන භාග සංඛ්‍යාව 8න් 3ට වඩා විශාල බව. 8න් 3ට වඩා විශාල බව. එතකොට දුවේ පුතේ භාග සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීමේදී අපි මුලින්ම කතා කරේ ලවය සමාන භාග සංසන්දනය කිරීම සම්බන්ධයෙන්. අපි බලමු රූප සටහන නැතුව මේ වගේ ලවය සමාන භාග දෙකක් සංසන්දනය කරන්න පුළුවන් කොහොමද කියලා. බලන්න දුවේ පුතේ ලවය සමාන භාග දෙකකදී මේ භාගය 3න් 2 මේක 5න් 2 තුලපුතාලට පේනවා ඇති හරය කුඩා භාගය අඩු කොටස් ගන්නකට බෙදුණු භාගය තමයි වඩා විශාල. මේ භාග සංඛ්‍යා දෙක දිහා බැලුවොත් තුලපුතාලට පේනවා ඇති 8න් 3 මේ භාගයේ හරය 8 4න් 3 මේ භාගයේ හරය 4. හරය කුඩා භාගය අනෙක් භාගයට වඩා විශාල බව. එහෙමනම් අපිට ලවය සමාන භාග දෙකක් සංසන්දනය කිරීමේදී අපිට පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ලවය සමාන භාග දෙකක් සංසන්දනය කිරීමේදී හරය කුඩා භාගය අනෙක් භාගයට වඩා විශාල බව. අනෙක් භාගයට වඩා විශාල බව. මේ අසමානතා ලකුණ සටහන් කරලා තියෙන්නේ. මේ ලකුණේ දුලපුතල දන්නවා මේ වැඩි පැත්ත, මේ පැත්ත තමයි අඩු පැත්ත. මේ සංකේතය තමයි මම මේ යොදලා තියෙන්නේ. එහෙනම් 4න් 3 වැඩි 8න් 3ට වඩා. හොඳයි දුවේ. එතකොට මේ කතා කරේ ලවය සමාන භාග දෙකක් සංසන්දනය කරන්නේ කොහොමද කියන එක. ලවය සමාන භාග දෙකකදී හැමතිස්සෙම හරය කුඩා භාගය අනෙක් භාගයට වඩා විශාල බව දුලපුතාලට පැහැදිලි ඇති. එහෙනම් අපි ඊළඟට කතා කරමු හරය සමාන භාග දෙකක් සංසන්දනය කරන්නේ කොහොමද කියලා. දුවේ අපි ඊළඟට බලන්නේ හරය සමාන භාග දෙකක් සංසන්දනය කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා වගේම රූප සටහනක් උපයෝගී කරගෙන අපි මේ දේ සාකච්ඡා කරමු. බලන්න දුවේ
මුල් අවස්ථාවේදී එක හා සමාන ඍජුකෝණාශ්‍ර දෙකක් මම සටහන් කරලා තියෙන්නේ. දුර පුතාලට පේනවා මේ ඍජුකෝණාශ්‍ර දෙකම එක හා සමාන කොටස් වලට තමයි බෙදලා තියෙන්නේ. මේකත් කොටස් 5කට බෙදලා තියෙන්නේ. මේකත් කොටස් 5කට බෙදලා තියෙන්නේ. මේ ඍජුකෝණාශ්‍රයයි කොටස් 5කට වෙන් කළා කොටස් දෙකක් අඳුර කරලා තියෙනවා. එහෙනම් අඳුර කරපු භාගය මට ලියන්න පුළුවන් 5න් 2 කියලා. ඒ වගේම මේ ඍජුකෝණාශ්‍රයේ ඒහා සමානව ඍජුකෝණාශ්‍රයක් සමාන කොටස් 5කට බෙදලා කොටස් 4ක් අඳුර කරලා නැත්නම් පාට කරලා තියෙනවා. අඳුර කරපු කොටස් භාගයක් විදිහට ලියන්න පුළුවන් 5න් 4 කියලා. දැන් දුවේ පුතේ දුර පුතාලට පේනවා වැඩි ප්‍රමාණයක් අඳුර කරලා තියෙන්නේ කොයි භාගයේද කියලා. එහෙනම් දුර පුතාලට පැහැදිලි 5න් 4 සහ 5න් 2 භාග සංඛ්‍යා දෙක සලකුවාම 5න් 4 විශාල බව. 5න් 4 විශාල බව. තවත් රූප සටහන ඇසුරින් අපි පැහැදිලි කරගමු. බලන්න දුවේ පුතේ එක හා සමාන වෘත්ත දෙකක් ඇඳලා තියෙන්නේ. මේ වෘත්තය සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. මේකත් ඒ වගේම සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. මේ කොටස් 3ක් මම පාට කරලා තියෙනවා. එහෙනම් අඳුර කරපු කොටස භාගයක් විදියට 8න් 3යි. මේ රූපේ අඳුර කරපු ප්‍රමාණය 8න් 6 බව දුර පුතාලට පැහැදිලි. මේ භාග දෙකකින් විශාල භාගය දුර පුතාලට පේනවා. වැඩි ප්‍රමාණයක් අඳුර කරලා තියෙන්නේ මේ භාගයේ බව. එතකොට දුවේ පුතේ මේ අපි සාකච්ඡා කරේ හරය සමාන භාග. හරය සමාන භාග. දුර පුතාලට පේනවා හරය සමාන භාග දෙකක් සංසන්දනය කරනකොට මේ රූප දෙකම එක හා සමාන කොටස් වලට තමයි බෙදලා තියෙන්නේ. එහෙනම් 5න් 4 කියන්නේ මේ රූපෙන් කොටස් 4ක් පාට කරලා තියෙනවා. 5න් 2 කියන්නේ ඒ හා සමානම කොටස් ගානකට බෙදපු රූපෙන් කොටස් දෙකක් තමයි අඳුර කරලා තියෙන්නේ. අපි එහෙනම් මෙන්න මේව තේරුම් ගමු. හරය සමාන භාග දෙකක් අතරින් දුර පුතාලට පේනවා ලවයේ වැඩි භාගය අනෙක් භාගයට වඩා විශාල බව. හරය සමාන භාග දෙකක් අතරින් ලවයේ විශාල භාගය අනෙක් භාගයට වඩා විශාල බව. මේ අවස්ථාවෙම අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. හරය සමාන භාග දෙකක් අතරින් ලවයේ වැඩි භාගය අනෙක් භාගයට වඩා විශාල බව. එතකොට දුවේ පුතේ අපි මේ සාකච්ඡා කරේ ලවයේ සමාන භාග සංසන්දනය කරන්නේ කොහොමද? හරය සමාන භාග සංසන්දනය කරන්නේ කොහොමද කියන කාරණය. එහෙනම් අපි ඊළඟට බලමු හරය අසමාන ලවයනොත් අසමාන භාග සංසන්දනය කරන්නේ කොහොමද කියලා. දුවේ පුතේ අපි ගැටලුවකින් සාකච්ඡා කරමු. පළවෙනි ගැටලුව විදිහට මම ගන්නම් 3න් 2 සහ 6න් 5. දුර පුතාලට පේනවා ඇති මේ භාග සංඛ්‍යා දෙකේ හරයන් සහ ලවයන් අසමාන බව. මේ වගේ භාග සංඛ්‍යා දෙකක් සංසන්දනය කිරීමේදී අපි හරය සමාන කර ගැනීම තමයි කරන්නේ. එහෙනම් බලමු මේ භාග සංඛ්‍යා දෙකේ හරය සමාන කරගන්නේ කොහොමද කියලා. දුර පුතාලට පේනවා ඇති මේ භාගයේ හරය 3, මේ භාගයේ හරය 6. එහෙනම් අපි 3න් 2ට තුල්‍ය භාගයක් ලියමු හරය 6 වන ආකාරයේ. 3න් 2ට තුල්‍ය භාගයක් ලියමු හරය 6 වන ආකාරයේ. 3 6 බවට පත් කරන්න දෙකින් ගුණ කරන්න ඕන කියන එක දුර පුතාලට පැහැදිලි ඇති. එහෙනම් ලවය සහ හරය දෙකම දෙකින් ගුණ කිරීමෙන් 3න් 2ට තුල්‍ය භාගයක් ලියන්න පුළුවන් 6න් 4. දැන් දුර පුතාලට පේනවා මෙතන තියෙන භාගය 6න් 5. අපි 3න් 2ට තුල්‍ය භාගයක් නැත්නම් සමාන භාගයක් ලියුවා 6න් 4. දැන් අපිට මේ භාග දෙක සංසන්දනය කරන්න පුළුවන්. අපි දැන් ටිකකට කලින් කතා කරා හරය සමාන භාග දෙකක් සංසන්දනය කරනකොට ලවය විශාල භාගය අනෙක් භාගයට වඩා වැඩි බව. එහෙනම් දුර පුතාලට පැහැදිලි 6න් 5 6න් 4ට වඩා වැඩි බව. එතකොට 6න් 4 බවට අපි පත් කරගත්තේ 3න් 2 කියන භාග සංඛ්‍යාව. එහෙනම් මේ භාග සංඛ්‍යා දෙක ගත්තොත් එම නිසා අපිට ලියන්න පුළුවන් 3න් 2 කියන භාග සංඛ්‍යාව සහ 6න් 5 කියන භාග සංඛ්‍යා දෙක ගත්තාම
6න් 5 6න් 4ට වඩා විශාලයි. ඒ කියන්නේ 3න් 2ට වඩා 6න් 5 කියන භාගය වැඩි බව දුර පුතලට පැහැදිලි ඇති. අපි තවත් ගැටලුවකින් සාකච්ඡා කරමු. ඊළඟ ගැටලුව විදිහට මම ගන්නවා 5න් 3 සහ 3න් 2. මේ භාග දෙක දුර පුතලට පේනවා ඇති. ඉස්සෙල්ලා වගේම හරයන් සහ ලවයන් අසමාන බව. අපි මේ භාග දෙකෙන් හරය සමාන කරගමු. ඉස්සෙල්ලා වගේ එක් භාගයක අපි හරය කුඩා භාගය ගත්තොත් 3න් 2 3 පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 5 ලබාගත නොහැකි බව දුර පුතලට පේනවා ඇති. එහෙනම් අපිට මේ භාග දෙකටම තුල්‍ය භාග ලියන්න වෙනවා. අපි මේ භාග දෙකටම තුල්‍ය භාග ලියලා හරය සමාන කරගෙන බලමු මේ භාග දෙකෙන් කෝකද වඩා විශාල කියලා. එතකොට දුවේ පුතේ මේ භාග දෙකේ හරය සමාන කර ගැනීමේදී අපි කියනවා පොදු හරයක් නැත්නම් එකම හරයකට මේ භාග දෙක ගන්න ඕන. පොදු හරය විදිහට අපි ගන්න සංඛ්‍යාව හොයාගන්න දුර පුතාලට මෙන්න මේ ආකාරයෙන් පුළුවන්. මම පහේ ගුණාකාර කීපයක් ලියන්න යන්න. 5 10 15 20 තුනේ ගුණාකාර කීපයක් ලියන්න. 3 6 9 12 15 දුර පුතාලට පේනවා ඇති මේ සංඛ්‍යා දෙකටම පොදු ගුණාකාරයක් තියෙනවා 15. එහෙනම් අපි හරය 15 වන ආකාරයෙන් මේ භාග දෙකටම තුල්‍ය භාග ලියමු. 5න් 3ට තුල්‍ය භාගයක් ලියමු. හරය 15 වෙන්න නම් දුර පුතාලට පේනවා ඇති 5 3න් ගුණ කරන්න ඕන කියලා. එහෙනම් හරය සහ ලවය දෙකම අපි 3න් ගුණ කරමු. 5 3 15යි 3 3 9යි. 3න් 2ට තුල්‍ය භාගයක් ලිවීමේදී හරය 15 වන ආකාරයෙන් 3 5න් ගුණ කරන්න ඕන බව පැහැදිලි ඇති. එහෙනම් දෙකත් අපි 5න් ගුණ කරමු. 3න් 2 ලවය සහ හරය 5න් ගුණ කිරීමෙන් හරය 15 වන තුල්‍ය භාගයක් ලියන්න පුළුවන්. 3 වරක් 15යි 2 වරක් 10යි. දැන් හරය සමාන භාග දෙකක් අපිට තියෙන්නේ. මේ භාග දෙකෙන් දුර පුතාලට පේනවා 15න් 9ට වඩා 15න් 10 වැඩි බව. එම නිසා මේ 3 යොදන්නේ. එම නිසා කියන සංකේතය 15න් 10 15න් 9ට වඩා වැඩි බව පැහැදිලි. 15න් 10 කියන්නේ අපිට දීපු භාගය තමයි 3න් 2. 3න් 2 5න් 3ට වඩා විශාල බව දුර පුතාලට පැහැදිලි. හොඳයි. අපි තවත් ගැටලුවකින් මේ කාරණය පැහැදිලි කරගන්න. දුවේ පුතේ අපි ඊළඟ ගැටලුව 4න් 3 සහ 8න් 5. 4න් 3 සහ 8න් 5. බලන්න දුවේ පුතේ ඉස්සෙල්ලා වගේම භාග දෙකේ හරයන් අසමානයි, ලවයන් අසමානයි. අපි හරයන් සමාන කරමු. දුර පුතාලට පේනවද බලන්න 4න් 3 කියන භාග සංඛ්‍යාවේ හරය 8 වනසේ අපිට තුල්‍ය භාගයක් ලිවිය හැකි බව. එහෙමනම් අපිට පුළුවන් 4 2කින් ගුණ කරන්න 3ත් 2කින් ගුණ කරමු. එහෙනම් 4න් 3ට තුල්‍ය භාගයක් ලියන්න පුළුවන් 8න් 6. 8න් 6. එහෙමනම් දැන් දුර පුතාලට පේනවා 8න් 6 8න් 5ට වඩා විශාල බව. එහෙනම් අපිට කියන්න පුළුවන් 4න් 3. එම නිසා මේ සංකේතයෙන් කියන්නේ එම නිසා කියන එක 4න් 3ට තුල්‍ය භාගයක් අපි ලියුවා 8න් 6. එම නිසා 4න් 3 8න් 5ට වඩා විශාල බව දුර පුතාලට පැහැදිලි ඇති. අපි තවත් එක් ගැටලුවක් සාකච්ඡා කරමු. ඊළඟ ගැටලුව 8න් 3 12න් 5. හොඳයි දුවේ පුතේ. මේ ගැටලුවේ දුර පුතාලට පේනවා 8 පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 12 ලබාගත නොහැකි බව. එහෙනම් ඉස්සෙල්ලා වගේම අපිට බලන්න වෙනවා මේ භාග දෙකේම හරය සඳහා
අපිට ගන්න පුළුවන් සංඛ්‍යාව මොකක්ද කියලා. මම ඉස්සෙල්ලා වගේම දුවේ පුතේ 8 ගුණාකාර කීපයක් ලියන්නම්. 8 16 24 12 ගුණාකාර කීපයක් ලියන්නම්. 12 24 දුර පුතාලට පේනවා මේ හරයන් දෙකම අපිට 24 කරන්න පුළුවන් කියලා. එහෙනම් 8න් 3 හරය සහ ලවය 3න් ගුණ කිරීමෙන් අපිට 24න් 9 බවට පත් කරගන්න පුළුවන්. නැත්නම් 8න් 3ට තුල්ලේ භාගයක් ලියන්න පුළුවන් හරය 24 වනසේ. ඒ විදිහටම 12න් 5 12 දෙකින් ගුණ කිරීමෙන් 24න් 10 ලැබෙනවා. දැන් මේ භාග දෙක සංසන්දනය කරමු. හරය සමාන භාග දෙකක් 24න් 9 24න් 10. දුර පුතාලට පැහැදිලි 24න් 10 විශාල බව. එම නිසා අපි කියනවා 24න් 10 කියලා කියන්නේ අපිට දීපු භාගය 12න් 5. ඒ වගේම 24න් 9 කියලා කියන්නේ අපිට දීපු භාගය 8න් 3. එහෙනම් මේ භාග දෙක සංසන්දනය කරමු. 12න් 5 8න් 3ට වඩා විශාල බව දුර පුතාලට පැහැදිලි ඇති. හොඳයි පුතේ. එහෙනම් දැන් භාග සංසන්දනය සම්බන්ධයෙන් අපි කතා කරා. දුර පුතාලට භාග සංසන්දනය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් ඉදිරිපත් කරන්න. බලන්න දුර පුතාලට මේ පාඩම කොච්චර දුරට පැහැදිලි වුණාද කියලා. දුර පුතාලට ඉදිරිපත් කරන පළවෙනි ගැටලුව. පළවෙනි ගාන අපි කියමු. විශාල භාගය තෝරා ලියන්න. මම දුර පුතාලත් එක්ක සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා දුර පුතාලා තීරණය කරන්න මේ භාග වලින් විශාල භාගය මොකක්ද කියලා. අපි පළවෙනි කොටසට යමු. දුවේ පුතේ 5න් 3 සහ 7න් 3 අපි නැවත මතක් කරගමු. ලවය සමාන භාග දෙකක් සැලකුවාම අපි කිව්වේ හරය කුඩා භාගය අනිත් භාගයට වඩා විශාල බව. එහෙනම් දුර පුතාලට පැහැදිලි වඩා විශාල භාගය 5න් 3 බව. අපි දෙවෙනි කොටසට යමු. 8න් 5 සහ 9න් 5 ලවය සමාන භාග දෙකක් හරය කුඩා භාගය අනිත් භාගයට වඩා විශාලයි. එහෙනම් විශාල භාගය වෙන්නේ 8න් 5. 11න් 7 සහ 9න් 7 හරය කුඩා භාගය 9න් 7 බව දුර පුතාලට පැහැදිලි ඇති. 12න් 1 සහ 15න් 1 ඒකක භාග දෙකක් බව මතක් කරගමු. ලවය සමාන භාග දෙකක්. එහෙනම් හරය කුඩා භාගය වඩා විශාලයි. විශාල භාගය 12න් 8න් 1 සහ 3න් 1 නැවතත් ඒකක භාග දෙකක් වඩා විශාල භාගය වෙන්නේ හරය කුඩා භාගය 3න් 1. තවත් කොටස් කීපයකට යමු. දුවේ පුතේ 6 වෙනි කොටස 8න් 5 සහ 8න් 7 දුර පුතාලට පේනවා මේ හරය සමාන භාග දෙකක් බව. හරය සමාන භාග දෙකක් අතරින් වඩා විශාල භාගය තෝරනකොට ලවය විශාල භාගය අනෙක් භාගයට වඩා විශාල බව අපි සාකච්ඡා කරා. එහෙනම් 8න් 5 සහ 8න් 7 භාග දෙක සැලකුවාම ලවය විශාල භාගය අනෙක් භාගයට වඩා වැඩි. එහෙනම් විශාල භාගය 8න් 7. ඊළඟ කොටස 12න් 7 සහ 12න් 5 හරය සමාන භාග දෙකක් ලවය විශාල භාගය වෙන්නේ 12න් 7. නැවත හරය සමාන භාග දෙකක් 13න් 9 සහ 13න් 11 විශාල භාගය වෙන්නේ 13න් 11 බව දුර පුතාලට පැහැදිලි ඇති. 20න් 7 සහ 20න් 11 දුර පුතාලට පේනවා හරය සමානයි. එhmenan ලවය විශාල භාගය වෙන්නේ 20න් 11. අවසාන කොටස 11න් 7 සහ 11න් 5 දුර පුතාලට පැහැදිලි ඇති. 11න් 7 වඩා විශාල බව. දුර පුතාලට තවත් ගැටලුවක් ඉදිරිපත් කරන්න. මේ හැම අවස්ථාවකදීම දුර පුතාලා මම සාකච්ඡා කරන්නේ ඉස්සෙල්ලා ගාන හදන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරන අවස්ථාවේදී බලන්න මේ පිළිතුරු ඔබේ පිළිතුරු කොච්චර දුරකට නිවැරදිද කියලා. හොඳයි. දුවේ පුතේ අපි දෙවෙනි ගැටලුවට යමු. දෙවෙනි ගැටලුව ගැළපෙන ලකුණ යොදන්න.
ලකුණු අවසන් කරලා තිනවා වරහණක් තුල වැඩි අඩු සම. පුතේ කොටස් 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. දුර පුතාලා උත්සාහ කරන්න මම සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මේ ගණන් හදලා ගැලපෙන ලකුණු යොදන්න. එකවරම ගැලපෙන ලකුණු යොදනවට වඩා දුර පුතාලා මතකයි අපි මේ දීලා තියෙන්නේ ඔක්කොම හරයන් සහ ලවයන් අසමාන වන භාග. එනම් හරයන් සමාන කළා වඩා විශාල භාගය තෝරගෙන ගැලපෙන ලකුණ යොදන්න. මම කොටසින් කොටස සාකච්ඡා කරන්නම්. පළවෙනි කොටස 4න් 3 සහ 12න් 7. 4න් 3 සහ 12න් 7. දැන් දුර පුතාලට පේනවා ඇති 4න් 3ට තුල්්‍ය භාගයක් ලියන්න පුළුවන්. හරය සහ ලවය 3න් ගුණ කිරීමෙන් එතකොට අපිට ලැබෙනවා 12න් 9. අපි හැමතිස්සෙම හරයන් සමාන කර ගැනීමයි සිදු කරන්නේ. එහෙනම් 4න් 3ට තුල්්‍ය භාගයක් ලියන්න පුළුවන් හරය 12 වන ආකාරයෙන්. දැන් දුර පුතාලට පේනවා 12න් 7 සහ 12න් 9 කියන භාග දෙකෙන් 12න් 9 වඩා විශාල බව. එහෙනම් එම නිසා අපිට කියන්න පුළුවන් 4න් 3 වැඩි 12න් 7ට වඩා. 4න් 3 වැඩි 12න් 7ට වඩා. අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටස 9න් 7 3න් 2. මේ ගැටලුවේදී දුර පුතාලට පේනවා ඇති හරයේ කුඩා භාගයේ දෙස අවධානය යොමු කරමු. 3න් 2ට තුල්්‍ය භාගයක් ලියමු. ලවය සහ හරය 3න් ගුණ කිරීමෙන් දුර පුතාලට පේනවා ඇති. එතකොට ලැබෙන්නේ 9න් 6. හරය සමාන කර ගැනීමයි අපි මේ කරන්නේ. දැන් 9න් 6 සහ 9න් 7 භාග දෙකෙන් 9න් 7 9න් 6ට වඩා විශාල බව දුර පුතාලට පේනවා ඇති. එහෙනම් එම නිසා අපිට කියන්න පුළුවන් 9න් 7 විශාලයි 3න් 2 කියන භාගයට වඩා. 3න් 2 කියන භාගයට වඩා. අපි තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටස 3න් 2 සහ 12න් 8. තුන්වෙනි කොටස 3න් 2 සහ 12න් 8. තුයි පුතේ මේ ගැටුවේ තුල පුතාලා පේනවා ඇති හරය 12 බවට පත් කිරීම සඳහා අපිට පුළුවන් 3න් 2 ලවය සහ හරය 4න් ගුණ කරන්න. 3න් 2ට තුල්්‍ය භාගයක් ලියමු. ලවය සහ හරය 4න් ගුණ කිරීමෙන් එතකොට දුර පුතාලට පේනවා ලැබෙන්නේ 12න් 8. මේ ගැටුවේදී දුර පුතාලට පේනවා 3න් 2 ලවය සහ හරය 4න් ගුණ කිරීමෙන් තුල්්‍ය භාගයක් ලියවු විට අපිට ලැබුණේ 12න් 8. එහෙනම් දුර පුතාලට පේනවා ඇති මේ භාග දෙක එකිනෙක සමාන බව. එහෙමත් නැත්නම් මේ භාග දෙක තුල්්‍ය භාග බව දුර පුතාලට පේනවා ඇති. අපි හතරවෙනි කොටසට යමු. හතරවෙනි කොටස 7න් 5 සහ 2න් 1. 7න් 5 සහ 2න් 1. මේ ගැටලුවේදී දෙක පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් 7 නොලැබෙන බව ඔබට පේනවා ඇති. එහෙමනම් අපිට මේ භාග දෙකටම තුල්්‍ය භාග ලියන්න ඕන වෙනවා. අපි මේ භාග දෙකටම තුල්්‍ය භාග ලියන්න ඉස්සෙල්ලා අපි එකම හරයක් නැත්නම් පොදු හරයක් ගැන කතා කරා. අපි බලමු 7 ගුණාකාර කීපයක් ලියලා 7 14 21 දෙකේ ගුණාකාර කීපයක් ලියමු. 2 4 6 8 10 12 17. දුර පුතාලට පේනවා මේ භාග දෙකේම හරයන් අපිට 14 බවට පත් කළ හැකි බව. එහෙනම් 7න් 5ට තුල්්‍ය භාගයක් ලියමු. හරය 14 වෙන්න නම් අපි දෙකෙන් ගුණ කරමු. ලවය සහ හරය දෙකෙන් ගුණ කිරීමෙන් අපිට ලැබෙනවා 14න් 10. ඒ වගේම දෙකෙන් 1 ලවය සහ හරය 7න් ගුණ කිරීමෙන් අපිට ලැබෙනවා 14න් 7. දැන් දුර පුතාලට පේනවා ඇති මේ භාග දෙකෙන් 14න් 10 විශාල බව. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා 7න් 5 විශාලයි 2න් 1ට වඩා.
පස්වෙනි කොටස 5න් 4 සහ 4න් 3. 5න් 4 සහ 4න් 3. පස්වෙනි කොටසට යමු වෙමු. පස්වෙනි කොටස 5න් 4 සහ 4න් 3. ඉස්සෙල්ලා වගේම දුර පුතාලට පේනවා ඇති අපි එකම හරයකට මේ භාග දෙකම ගෙනෙන්න ඕන බව. එහෙනම් 5 ගුණාකාර ලියමු. 5 10 15 20 4 ගුණාකාර ලියමු. 4 8 12 16 20 දුර පුතාලට පේනවා ඇති මේ භාග දෙකේම හරය 20 බවට පත් කිරීමෙන් අපිට හරය සමාන වන භාග දෙකක් සකස් කරගන්න පුළුවන් කියලා. එහෙනම් 5න් 4 ලවය සහ හරය 4න් ගුණ කිරීමෙන් අපිට තුල්‍ය භාගයක් ලියන්න පුළුවන් 20න් 16. 4න් 3 ලවය සහ හරය 5න් ගුණ කිරීමෙන් තුල්‍ය භාගයක් ලියන්න පුළුවන් 20න් 15. එහෙනම් දුර පුතාලට පේනවා ඇති 20න් 16 20න් 15ට වඩා විශාල බව. එම නිසා අපිට කියන්න පුළුවන් 20න් 16 කියලා අපි සකස් කරගත්තේ 5න් 4 කියන භාගය වැඩි 4න් 3 කියන භාගයට වඩා. අවසාන ගැටලුව 6 වෙනි කොටස 7න් 3 සහ 3න් 1. ඉස්සෙල්ලා වගේම අපි 7 ගුණාකාර ලියමු. 7 14 21 3 ගුණාකාර ලියමු. 3 6 9 12 15 18 21. දුර පුතාලට පේනවා ඇති හරය සමාන කර ගැනීම සඳහා මේ භාග දෙකේම හරයන් 21 බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් 7න් 3 ලවය සහ හරය 3න් ගුණ කරමු. එතකොට අපිට ලැබෙනවා 21න් 9. 3න් 1 ලවය සහ හරය 7න් ගුණ කරමු. එතකොට ලැබෙනවා 21න් 7. දැන් දුර පුතාලට පැහැදිලි ඇති 21න් 9 21න් 4 වඩා වැඩි බව. එම නිසා අපිට කියන්න පුළුවන් 7න් 3 3න් 1ට වඩා විශාල බව. හොඳයි පුතේ. අපි මේ සාකච්ඡා කරේ හරයන් සහ ලවයන් අසමාන භාග කීපයක් සංසන්දනය කරන ආකාරය. අපි තවත් ගැටලුවකට යමු. දුවේ තුන්වෙනි ගැටලුව. ආරෝහණ පටිපාටියට ලියන්න. කොටස් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි කොටස 9න් 2, 5න් 2, 7න් 2. දෙවෙනි කොටස 11න් 7, 11න් 3, 11න් 5. තුන්වෙනි කොටස 6න් 5, 3න් 2, 9න් 7. අපි පළවෙනි කොටස සාකච්ඡා කරමු. දුර පුතාලට පේනවා ඇති මේ භාග තුනම ලවය සමාන භාග බව. එහෙමනම් අපි මතක් කරගමු ලවයේ සමාන භාගවලදී හරය කුඩා භාගය අනෙක් භාගයට වඩා විශාල බව. එහෙමනම් ලවයේ සමාන භාගවලදී හරය වැඩිම භාගය තමයි කුඩාම භාගය වෙන්නේ. එහෙනම් මෙතන තියෙන කුඩාම භාගය 9න් 2 බව පැහැදිලි ඇති. ඊළඟ භාගය 7න් 2. විශාලම භාගය හරය කුඩාම භාගය වන 5න් 2 බව පැහැදිලි ඇති. අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසේ තියෙන්නේ හරය සමාන භාග තුනක්. හරය සමාන භාගවලදී ලවය වැඩි භාගය අනෙක් භාගයට වඩා වැඩි. එහෙමනම් මෙතන තියෙන කුඩාම භාගය තමයි ලවයේ කුඩාම භාගය 11න් 3. ඊළඟ භාගය 11න් 5. විශාලම භාගය 11න් 7. ඒ අපි සාකච්ඡා කරේ හරය සමාන භාග තුනක් තමයි ආරෝහණ පිළිවෙලට සකස් කරන්නේ. තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටස 6න් 5, 3න් 2, 9න් 7. දුර පුතාලට පේනවා ඇති ලවයන් සහ හරයන් අසමාන භාග තුනක් තමයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ භාග තුනේ හරයන් සමාන කරගමු. දුර පුතාලට පේනවද? 6න් 5, 3න් 2, 9න් 7. මේ භාග තුනේ හරයන් සමාන කිරීම සඳහා අපි
පළමුව 6 ගුණාකාර මතක් කරගමු. 6 12 18 24 දුර පුතාට දැන් මනෝමයෙන් මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. මම ලියලා සාකච්ඡා කරන්න. 3 ගුණාකාර කීපයක් ලියමු. 3 6 9 12 15 18 21 24 9 ගුණාකාර කීපයක් ලියමු. 9 18 දුර පුතාට පේනවා මේ භාග තුනේම හරයන් අපිට 18 බවට පත් කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් හරය 18 වන තුල්්‍ය භාග අපි මේ හැම භාගයකටම ලියමු. 6න් 5 හරය 18 බවට පත් කිරීම සඳහා 6 3න් ගුණ කරන්න ඕන. නම් ලවයේ සාහරය අපි 3න් ගුණ කරමු. 18න් 15යි. 3න් 2 ලවයේ සාහරය 6න් ගුණ කරමු. එතකොට 18න් 12යි. 9න් 7 හරය සහ ලවය දෙකෙන් ගුණ කරමු. 18න් 14යි. දැන් අපිට පුළුවන් ආරෝහණ පිළිවෙල සකස් කරන්න. දුර පුතාලට පේනවා හරය සමාන භාග තුනක්. ලවයේ කුඩාම භාගය තමයි කුඩාම භාගය වෙන්නේ. එහෙනම් එතන තියෙන කුඩාම භාගය 18න් 12. 18න් 12 බවට පත් කරගත්තේ අපි 3න් 2. එහෙනම් කුඩාම භාගය 3න් 2. ඊළඟට 18න් 14. 18න් 14 කියන්නේ 9න් 7. විශාලම භාගය 18න් 15 කියන්නේ 6න් 5. හොඳයි. අපි තවත් ගැටලුවකට යමු. තුරුපදී 4 වෙනි ගැටලුව අවරෝහණ ප්‍රතිපාටියට ලියන්න. පළවෙනි කොටස 7න් 3, 5න් 3, 8න් 3. දුර පුතාට පුළුවන් දැන් තීරණය කරන්න මේ පිළිවෙල මොකක්ද කියලා. තුරුපදී අවරෝහණ පිළිවෙල කියන්නේ විශාලම භාගයේ සිට කුඩා භාගයේ තෙක් අපි සකස් කරන්න ඕන. මෙතන තියෙන විශාලම භාගය දුර පුතාට පේන නැති ලවයේ සමාන භාග තුනක්. හරේ කුඩාම භාගය තමයි විශාලම භාගය 5න් 3. ඊළඟ විශාලම භාගය 7න් 3. කුඩාම භාගය හරය විශාලම භාගය 8න් 3. අපි දෙවෙනි කොටසට යමු. 12න් 5, 12න් 11, 12න් 7. තුල පුතාලට පුළුවන් අවරෝහණ ප්‍රතිපාටිය තීරණය කරන්න. මෙතන තියෙන විශාලම භාගය තුල පුතාලට පේනවා ඇති. හරය සමාන භාග වලින් ලවයේ විශාලම භාගය තමයි වැඩිම භාගය වෙන්නේ. එහෙනම් විශාලම භාගය 12න් 11. ඊළඟට විශාල භාගය වෙන්නේ 12න් 7. කුඩාම භාගය වෙන්නේ 12න් 5. තුන්වෙනි කොටස. දුපුතේ තුන්වෙනි කොටසේ තියෙන භාග දුර පුතාලට පේනවා ලවයන් සහ හරයන් අසමාන බව. අපි හරයන් පිළිබඳ අවධානය යොමු කරමු. 12න් 7, 4න් 3, 8න් 5. අපි එකම හරයකට මේ භාග තුන ගෙනීම සඳහා බලමු මේ හරයන් තුනේම පොදු හරය විදිහට අපි භාවිතා කරන සංඛ්‍යාව මොකක්ද කියලා. මම 12 ගුණාකාර කීපයක් ලියන්නම්. 12 24 4 ගුණාකාර ලියුවොත් 4 8 12 16 20 24 8 ගුණාකාර 8 16 24 දුර පුතාලට පේනවා ඇති මේ භාග තුනම අපට එකම හරයකට ගෙනෙන්න පුළුවන්. හරය 24 බවට පත් කිරීමෙන් 12න් 7ට තුල්්‍ය භාගයක් ලියමු. හරය 24 බවට පත් කරගන්න ලවය සහ හරය දෙකෙන් ගුණ කරමු. 24න් 14. 4න් 3 ලවය සහ හරය එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න ඕන. 4 වරක් 6 24 බව පැහැදිලි. එහෙනම් අපි ලවය සහ හරය 6න් ගුණ කරමු. 24න් 18යි. ඊළඟ භාගය 8න් 5 8 වරක් 3 24යි. එහෙනම් 5 3න් ගුණ කරමු. 24න් 15යි. දැන් අපිට පුළුවන් අවරෝහණ පිළිවෙලට සකස් කරන්න.
දුර පුතාලට පේනවා මෙතන තියෙන විශාලම භාගය 24න් 18 24න් 18 බවට අපි පත් කරගත්තේ 4න් 3 කියන භාග සංඛ්‍යාව. ඊළඟට 24න් 15 ඒ කියන්නේ 8න් 5 කියන භාග සංඛ්‍යාව. කුඩාම භාගය 24න් 14 කියන්නේ 12න් 7 කියන භාග සංඛ්‍යාව. හැමතිස්සෙම අපි මේ දීපු භාග තුන තමයි අවරෝහණ පිළිවෙලට සකස් කරලා තියන්න ඕනේ. හොඳයි පුතේ. අපි මේ සාකච්ඡා කරේ භාග සංසන්දනය සම්බන්ධයෙන් ගැටලු කීපයක්. එතකොට දුවේ පුතේ භාග සංසන්දනය කිරීමේදී නැවත අපි පොඩ්ඩක් මතක් කරගමු. ලවය සමාන භාග සම්බන්ධයෙන් මුලින්ම අපි කතා කරා. ලවය සමාන භාග දෙකක් අතරින් හරය කුඩා භාගය අනෙක් භාගයට වඩා විශාල බව. හරය සමාන භාග දෙකක් අතරින් ලවය විශාල භාගය අනෙක් භාගයට වඩා විශාල බව. අවසානයේ කතා කරේ හරයන් සහ ලවයන් අසමාන භාගවලදී අපි හරය සමාන කරගත යුතු බව. ඔබට දුවේ පුතේ භාග පාඩමේ තවත් කොටසක් අපි ඉදිරි වෙලා තිනවා. භාග එකතු කිරීම සහ අඩු කිරීම. අපි ඒ පාඩමෙන් හමු වන තෙක් දුර පුතාට තෙරුවන් සරණයි.